ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි ධර්ම දානමය පින්කම නැමැති මහානුභාව සම්පන්න දානමය පින්කම සම්පූර්ණ කරගන්න සූදානම් වෙන මොහොත සද්ධර්ම ශ්‍රවණය කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ උතුම් බලාපොරොත්තුවක් මුදුන්පත් කර ගැනීම සඳහාම ඒ ධර්මයේ ශ්‍රවණය කරන එක වටින බවයි මේ පින්නතුන් විසින් සිදු කරන මේ උතුම් ධර්ම දානමය පින්කම නිසා ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක් ධර්ම ශ්‍රවණය කරනවා. ඒ පින්නතුන්ටත් ධර්මයේ දානය කරවන මේ සත්පුරුෂයන්ටත් ඒ උතුම් ප්‍රාර්ථනාව මුදුන්පත් කර ගැනීම සඳහාම මේ කුසල කර්මයේ හේතු වේවා. ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීම සඳහා මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. සප්ත බෝධ්‍යාංග ධර්ම වැඩි දියුණු වේවා. මේ දේශනාව අතරතුරදීම උතුම් මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන සිතින් යුක්තවම අපි සද්ධර්ම ශ්‍රවණය කරමු. පින්නතුනි, අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට අදත්පත් වෙන්නේ මරණ සතියමයි. මේ දේශනා මාලාව පුරාම මරණ සතිය පිළිබඳව ධර්ම දේශනා 26ක් මේ වෙනකොට සම්පූර්ණ කරලා තියෙනවා. මේ දේශනා කරන්න සූදානම් වෙන්නේ 27 වෙනි ධර්ම දේශනාව. මරණානුස්සති භාවනාවේ අවසාන හරිය තමයි මේ පැහැදිලි කරන්නේ. තරමක් සංකීර්ණ ගැඹුරු කොටස් මේ අවසාන දේශනාවල් වල තියෙනවා. ශක්ති ප්‍රමාණයෙන් අපි මේ කොටස් ලිහිල් කරගෙන තේරුම් ගන්න උත්සාහ කරමු. පහුගිය ධර්ම දේශනාව නිමා කළේ අපේ මේ උපදින සිත් පරම්පරාව ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. ඒ සිතක් ඉපදිලා පැවතිලා නැති වුණාට පස්සේ ඒ සිත අතීතයට ගියා. නමුත් ඊළඟට පවතින්නේ ඒ අතීතයට ගියපු සිත් නිසා ඇතිවෙච්ච ඊළඟ පුරුක. අතීතයට ගියපු කොටස මුල් කරගෙන ඇතිවෙච්ච ඊළඟ පුරුක තමයි ඊළඟට ඇති වෙලා පවතින්නේ. එහෙමනම් මෙන්න මේ සිතයි සිතුවිලි රූපයයි එක මොහොතකදී හමු වෙලා නිරුද්ධ වෙලා යනවා. නැවත කවදාවත්ම හමු වෙන්නේ නැහැ. ඒ නිරුද්ධ වෙලා ගියපු සිතයි සිතුවිලි රූපයි නිසා ඇතිවෙච්ච ඊළඟ පුරුක මත ඊළඟට අපේ ජීවිතේ රඳා පවතිනවා. ඊළඟට හමු වෙන්නේ ඒ සිතයි සිතුවිලි රූපයයි නිසා හටගත්ත ඊට සමානයි කියලා අපි හිතන තවත් ධර්මතා ප්‍රමාණයක් බවයි සඳහන් කළේ. නමුත් පින්නතුනි, මුල් ධර්මතාවයන්ගෙන් සදහටම වෙන්වීමක්, මුලින් තිබිච්ච ධර්මතාවයන්ගෙන් සදහටම වෙන්වීමක් මේ චුති චිත්තේදීත් අපට ඇති වෙන්නේ එයමයි. මුල් ධර්මතාවයන්ගෙන් සදහටම වෙන් වුණා. නමුත් ඒ ධර්මතාවයන් නිසා ඇතිවෙච්ච ඊළඟ පුරුක මත අපි ජීවත් වුණා. චුති චිත්තය කියලා කියන්නේ මේ ජීවිතයේ පහළ වෙන අවසාන හිත. චුති චිත්තයේදී වෙන්නේ ඒකම තමයි. මුල් ධර්මතාවයන්ගෙන් සදහටම වෙන්වීමක්. මේ චුති චිත්තයේ අපට ඇති වෙන්නේ මෙන්න මේ ආකාරයෙන්යි කියන කාරණාව සිහිපත් කරලා ඊළඟ ප්‍රතිසන්දි චිත්තය අපි සඳහන් කළා. චුති චිත්තය කිව්වේ
මේ භවයේ අන්තිම සිත. අලුත් භවයේ පළවෙනි සිතට කියන්නේ ප්‍රතිසන්දි සිත කියලා. එහෙමනම් මෙතන සඳහන් කළා මේ ප්‍රතිසන්දි චිත්තයේ උපදින්නේ එතනම නෙමෙයි. දැන් කලින් අපේ සිත් අතීතයට ගියා. එහි ඊළඟ පුරුක එතනම ඉපදුනා. ඒකනේ අපි මෙහෙම ඉන්නේ. වේගින් සිත් උපදිනවා. ඒ සිත් පවතිනවා. ඒ සිත් නැති වෙනවා. එතනම ආයෙ සිත් උපදිනවා. ඒ සිත් පවතිනවා. ඒ සිත් නැති වෙනවා. එතනම ඉපදෙන නිසා අපි එක දිගට පවතිනවා වගේ අපිට පේනවා. නමුත් චුතියේදී වෙන්නේ ඒ නැති වෙලා යන සිත නැති වෙලාම යනවා. නමුත් ප්‍රතිසන්දි චිත්තය ආයේ ඇති වෙනවා. ඒ මේ පංචස්කන්ධයේ නෙමෙයි. ඒ හින්දා වෙනත් තැනක තමයි උපදින්නේ. නමුත් ඊටමත් කලාතුරකින් එතනම උපදින අවස්ථා තියෙනවා. චුති චිත්තේදී ඊළඟ සිත එතනම ඉපදුනේ නැති හින්දා තමයි මරුණ කියලා කියන්නේ. දැන් අපි මෙහෙම ඉන්නකොටත් අපි කියන්නේ මෙරි ඉපදෙනවා කියලා. සිවුම විග්‍රහ කරනකොට අපි එහෙම කියනවනේ. මීට මොහොතකට කලින් දැක්ක කෙනා නෙමෙයි මේ දැන් දකින්නේ කියලා අපි කියනවනේ. ඊට වඩා හාත්පසින්ම වෙනස්. නමුත් අපිට හාත්පසින්ම වෙනස් බව පේන්නේ නැත්තේ ආයතනම ඉපදිලා ඉන්නේ හින්දා. නමුත් චුතියේදී වෙන්නේ ආයේ එතන සිත් උපදින්නේ නැති හින්දා අපි කෙලින්ම කියනවා මරුණා කියලා. ඒකට කියනවා සම්මුති මරණය. නමුත් මේ නිතර දැන් වෙන එකට කියන්නේ කණික මරණය. අපි මේ කතා කරන්නේ මරණ සතියේ කන පරිත්තේ කියන කොටස. මේ කණික මරණය කියන එක අපි මෙනෙහි කළ යුතු ආකාරය. චුති චිත්තේදී නැත්නම් චුතියේදී නැවත උපදින සිත එතනම උපදින්නේ නැහැ කියලා අපි සඳහන් කළා. නමුත් වෙන තැනක උපදිනවා. හැබැයි ඊ타ත්ම කලාතුරකින් එතනම නැති වෙලා එතනම උපදිනවා. ඒකට උදාහරණයක් තමයි අපි ත්‍රිපිටකයේ දීඝනිකායේ සක්කපඤ්ඤ කියන සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ තියෙන හොඳ උදාහරණයක්. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේගේ ආයුෂ පිරිහෙමින් පවතිනවා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහුනොත් මට නැවත මහත් කුසලයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. පංචසික කියන ගාන්ධාර පුත්‍රයාත් එක්ක බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරනවා. එදා දේශනා කරපු සූත්‍රය තමයි මේ සක්කපඤ්ඤ සූත්‍රය. මේ දේශනාව අහගෙන ඉන්න ගමන් සක්‍ර දේවේන්ද්‍රයන්ගේ ආයුෂ ඉවර වෙනවා. ඒ කියන්නේ චුති චිත්තේ ඇති වෙලා මරණයටපත් වෙනවා. හැබැයි ඒ මරණයටපත් වෙනවත් එක්කම සක්‍ර දේවේන්ද්‍ර යලි එතනම ප්‍රතිසන්දි ගන්නවා. ඒකයි මං කියේ ඊටාම කලාතුරකින් එතනම මැරිලා එතනම උපදින්න පුළුවන්. හැබැයි ඒක ඊටාමත්ම කලාතුරකින් වෙන වැඩක්. සක්‍ර දේවේන්ද්‍ර මැරිලා උපන්න බව බුදුරජාණන් වහන්සේ දන්නවා. නමුත් ඒ ආවට හිටපු වෙන කිසි කෙනෙක් ඒ බව දන්නේ නැහැ. එහෙමනම් සඳහන් කළා එතනම චුත වෙනවා. නමුත් පින්නතිනි මේ මොහොතකට කලින් බණ අහලා ලබාගත් පින තියෙන නිසා නැවත සක්‍ර සම්පත්තියත් ලැබමින් එතනම පහළ වෙනවා. මේ කාරණාව එක්ක තවත් කරුණු ගොඩක් කතා කරන්න පුළුවන්. ඒ මොහොතේ බණ අහලා ලබාගත් පින සක්‍ර සම්පත්තියත් ලබලා දීලා එතනම උපද්දවනවා. එතකොට සක්‍ර දේවේන්ද්‍ර බවට පත් වෙන්න මගමානවක කාලේ පාරමිතා 7ක් සම්පූර්ණ කළා. සක් දෙවිඳු බවට පත් වෙන්න. ඒවා ඊ타ත්ම අසීරු පාරමිතා. අබුද්ධෝත්පාද කාලයක පාරමිතා 7ක් සම්පූර්ණ කළා සක් දෙවිඳු වෙන්නේ. නමුත් බුද්ධාන්තරයක එක බණක් හරියට අහපු නිසා එතනම සක් දෙවිඳු වෙලා ඉපදෙන්න පුළුවන් වුණා. එහෙනම් ඔබටත් මටත් හම්බ වෙලා තියෙන්නේ ඒ උතුම් බුද්ධාන්තරයේම තමයි.
බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිර්මල ධර්ම රත්නය අදත් කිසිම අඩුවක් නැතුව ලෝකේ පවතිනවා. ධර්ම ශ්‍රවණය කරනකොට මනාව ශ්‍රවණය කරනවා කියන එක කොයිතරම් වටිනවද කියන කාරණාවත් මෙතනින් අපිට පැහැදිලි කරනවා. එමනම් අපි සඳහන් කළා සක්‍ර දේවේන්ද්‍ර චුත වෙලා නැවත උපන්න බව දන්නේ බුදුරජාණන් වහන්සේ. ඊළඟට අනික් හැමෝටම පේන්නේ සක්‍ර දේවේන්ද්‍ර එක දිගටම එතන ඉන්නවා වගේමයි. නමුත් සඳහන් කළා නමුත් මේ සිදුවීම් ලෝකේ පරම දුර්ලභ කාරණා කියලා. නමුත් අපි මරණයට පත් වුණොත් එහෙම උපදින්නේ නැහැ. මෙහෙන් මරණයට පත් වෙලා නැවත මෙතනම උපදිනව නෙවෙයි සමහර වෙලාවට සක්වලවල් 100 ගණන් ඈත කොහෙ උපදීද කියලාවත් දන්නේ නැහැ. නිරේක වෙන්න පුළුවන්. പ്രേත ලෝකයක, අසුර ලෝකයක, තිරිසන් ලෝකයක උපදින්න පුළුවන්. සාගරයක වැලි ගොඩක උපදින්නත්, මඩවලක උපදින්නත් පුළුවන්. හැබැයි ඒ තවත් සක්වලවල් 100 ගානකට ඈත. නමුත් අපේ කෙනා මරුණ හින්දා පින්කම් කර කර පින් අනුමෝදනුත් කරනවා. ඉපදිලා තියෙන සක්වලවල් 10 ගණන් ඈත. ඊට වඩා ඉන්න වෙලාවේ මනාව පින්කම් සිද්ධ කරගන්න එක කොච්චර ප්‍රයෝජනවත්ද කියලා එතකොට හිතෙනවා. පින්නතේ මෙතන සඳහන් කළා අන්‍ය සත්වයින් ඉන්න තැනින් චුත වුණොත් කොහේ උපදීද කියන කාරණාව හිතාගන්න බැරි බව. ඒක තමයි අපි මේ කෙටියෙන් සිහිපත් කළේ. මෙතනින් චුත වෙලා ඊළඟට උපදින සත්වයන්ගේ ප්‍රතිසන්දි චිත්තය සක්වලවල් ගානක් ඈත පහළ වෙන්න පුළුවන් කියලා සඳහන් කළේ ඒ නිසා. ඊළඟට සඳහන් කළා ඒ සත්වයන්ගේ ප්‍රතිසන්දි චිත්තය පහළ වෙනවා. රූපයත් ඒත් එක්කම ඇති වෙනවා. සිත තමා මේ ප්‍රතිසන්දි ඒ මොහොතේ ඉපදෙන පළවෙනි සිතට කියනවා ප්‍රතිසන්දි චිත්තය කියලා. ඊළඟ භවයේ පළවෙනි හිත ප්‍රතිසන්දි චිත්තයයි. ෂණයකට කලින් තිබුණ පංචස්කන්ධය කෝ කියලා ඇහුවොත් එතකොට මීට මොහොතකට කලින් තිබුණ පංචස්කන්ධය කෝ? චුත උනේ මෙහෙන් ඒ පරණ පංචස්කන්ධය මෙහි තියෙනවා. නමුත් ඒකේ සිත් උපදින්නේ නැහැ. අලුත් රූපයක් වෙනත් සක්වලක වෙනම ඇඟක්. නමුත් වෙනත් සක්වලක ඊට සමාන ඊට අනුරූප රූප පහළ වෙන නිසා අපි රැවටෙනවා මේ ශරීරය එක දිගටම තියෙනවා කියලා. නමුත් එහෙම එකක් නෑ. අපිට තියෙන්නේ රැවටීමක් සහ මායාවක් විතරයි. සබ්බේපි සදිසා කන්දා මරණ සතිය වඩන්ඩ හොඳින් මේ ධර්ම කාරණාවන් මෙනෙහි කරන්න අවශ්‍යයි කියලා සඳහන් කළා. සබ්බේපි සදිසා කන්දා. එහෙනම් මරණ සතිය වඩන්ඩ හොඳින් මෙනෙහි කරන්න ඕනේ අපූර්ව කාරණාවක් තමයි මෙතන මේ පැහැදිලි කරන්නේ. යම් කෙනෙක් මැරෙනවා නම් ඒ වගේම යමෙක් දැන් ජීවත් වෙනවා නම් ඒ දෙදෙනාගේම පංචස්කන්ධ සමානයි. යම් කෙනෙක් මැරෙනවා තව කෙනෙක් ජීවත් වෙනවා. ඒ දෙන්නගේම පංචස්කන්ධ සමානයි කියලා මෙතන සඳහන් කරනවා. කොහොමද ඒ සමාන වෙන්නේ? ප්‍රතිසන්දිය නැති නිසා අපපටිසන්ධිකා නැවත ලැබෙන්නේ නැහැ කියන කාරණාවයි ඒ සිතට ඒ රූපම ඒ සිතුවිලිම ලැබෙන්නේ නැහැ කියන එකයි. මේ කාරණාව තේරුම් නැත්නම් අපහසු නම් යම් කෙනෙක් මැරෙනවා නම් ඒ පුජ්‍යලයාගෙත් දැන් මෙතනම මැරෙන පුජ්‍යලයාගෙත් ඊළඟට සඳහන් කළා මැරෙනවා නම් ඒ පුජ්‍යලයාගේ සිතුවිලිත් මැරෙන පුජ්‍යලයාත් ජීවත් වෙන පුජ්‍යලයාත් දෙන්නම සමානයි කියලා. හේතුව තමයි ජීවත් වෙන පුජ්‍යලයා මොහොතක් පාසා මැරෙනවා. නමුත් එක දිගට සිතුවිලි උපදින නිසා ඉන්නවා වගේ දැනෙනවා. අපට සතුටක් දැනුණාම අපට දුකක් දැනුණාම
මේ ෂණික මරණයත් එක්ක ඒ සතුටත් දුකත් දෙකම මැරෙනවා. නමුත් දවස් ගානක් සුමාන ගානක් අපේ දුක එක දිගට තියෙනවා වගේ අපිට තේරෙන්නේ ඇයි? අර සිතත් එක්ක මැරිලා ගියාට ඒ සිතයි සිතුවිලි රූපයි එක්ක ඉපදිච්ච ඊට සමාන ඊළඟ පුරුක නිසා අපේ දුකත් ඊ සමානව ආය පවතිනවා වගේ අපිට කාලයක් යනකම් ඒ දුක තියෙන්නේ. කොහොමද ඒ සමාන බව අපපටිසන්ධිකා නැවත ලැබෙන්නේ නැහැ කියන කාරණාව ඒ සිතම ඒ රූපම ඒ සිතුවිලිම ආය ලැබෙන්නේ නැහැ කියලා සඳහන් කළා. මොකද අර පුද්ගලයා ෂණික මරණයේදී මැරිලා ගියපු සිත අපිට ආය ලැබෙනවද? ඒක ලැබෙන්නේත් නැහැ. ඒ සිතත් එක්ක මැරිච්ච රූප ආය ලැබෙන්නේත් නැහැ. ඒ සිතත් එක්ක මැරිච්ච සිතුවිලි ආය ලැබෙන්නේත් නැහැ. අලුත් සිතක්, අලුත් රූපයක්, අලුත් සිතුවිලි. එතකොට හැබැවින්ම මැරිලා ගියපු කෙනා සම්මුති මරණයත් එක්ක එහෙම මැරිලා ගියාට පස්සේ ඊළඟ ප්‍රතිසන්දි සිතටත් අර කලින් කෙනා කොහොමවත් නැහැ. ඒකයි මෙතන මේ දෙන්නම සමානයි කියලා සඳහන් කරලා තියෙන්නේ. අනිමිත්තේන නජාතු පච්චුප්පන්නේන ජීවති. චිත්ත භංගා මනෝ ලෝකෝ පඤ්ඤත්ති පරමත්තිය. සඳහන් කළා පින්නතුනි මේ දක්වලා තියෙන්නේ මහා නිද්දේශ පාළියේ තියෙන කොටසක්. සිත පහළ වුණේ නැත්තම් ඉපදිලා නැහැ කියලා කියනවා. සිත ඇති වුණේ නැත්තම් ඉපදුනේ නැහැ කියලා කියනවා. වර්තමාන සිතෙන් ජීවත් වෙනවා. සිත පහළ වුණේ නැත්තම් ඉපදිලා නැහැ කියනවා. වර්තමාන සිතෙන් ජීවත් වෙනවා. සිත මැරුණහම මේ පරමාර්ථ වශයෙන් මැරුණ කියලා දෙයක් තියෙනවා. මේ කාරණාව ටිකක් සංකීර්ණයි. සිත පහළ වුණේ නැත්තම් ඉපදිලා නැහැ. අපි ජීවත් වෙන්නේ වර්තමාන සිතේ. ඊළඟට අනාගත සිත් ඉස්සරහට පහළ වෙනවා. ඒ අනාගතයේ පහළ වෙන සිත්වල අපි අනාගතයට ජීවත් වෙනවා. නමුත් දැන් ජීවත් වෙන්න බෑ. දැන් ජීවත් වෙන්නේ වර්තමාන සිතේ. කලින් සිත මැරිලා ගිහිල්ලා වර්තමානයේ ජීවත් වෙනවා. අනාගතයට තව සිත් පහළ වෙනවා. මං අනාගත සිත්වල ජීවත් වෙනවා. ඒ කියන කාරණාවයි මෙතන සඳහන් කළේ. සිත මැරුණහම පරමාර්ථ වශයෙන් මැරුණ කියලා දෙයක් තියෙනවා. ඒ සිත චුත වෙලා ගියහම පරමාර්ථ වශයෙන් පුද්ගලයා මැරුණ කියලා කියනවා. සාමාන්‍යයෙන් මෙතන මැරුණ කියලා කියන්නේ සම්මුති මරණයටයි. ඒක ලෝක විහාරයයි. සම්මුති මරණය කියලා කියන්නේ අපේ කෙනෙක් මැරුණ කියලා අපි කතා කරනවා. ඒක ලෝක විහාරය. හැබැයි එයා මෙතන මැරිලා. නමුත් තව තැනක ඉපදිලා. ඒකට ගොඩක් වෙලා යනවාද? කලින් දේශනාවේ උදාහරණයක් පැහැදිලි කළා. මැස්සෙකුට මිටියකින් ගැහුවොත් ඒ මැස්සා මිටිය ටික ටික ඇඟට පාත් වෙලා ඉස්සරලම මිටිය මැස්සගේ තටුවල ගෑවෙනවා. නමුත් මැස්සා මැරිලාද? තවම නෑ. තටුවල මිටිය ගෑවුණා විතරයි. තාම මැස්සගේ සිත් උපදිනවනේ. තව ටිකක් මිටිය බර වෙනවා. දැන් මැස්සා පුපුරලා. නමුත් මැස්සා තාම මැරුණේ නෑ. තාමත් සිත් උපදිනවා. ඊළඟට තව ටිකක් මිටිය තද වෙච්චහම මැස්සගේ හෘද වස්තුව විනාශ වෙනවා. ශරීරයත් එක්ක. එතකොට එතන සිත් උපදින්න පුළුවන්කමක් නැහැ. නමුත් හෘද වස්තුව තැලිලා විනාශ වෙලා තාම මිටිය කිනිහිරිය වැදුනේ නැහැ. මිටිය කිනිහිරත් එක්ක ගැටෙනකොට මැස්සා තව තැනක ඉපදිලා සිත් කෝටි ගාණක් පහළ කරලත් ඉවරයි. එතකොට තේරුණාද මේ කලින් දේශනාවෙත් අපි මේක පැහැදිලි කළා. කෙනෙක් උපදිනවා මැරෙනවා කියන එක අතර කිසිම ඉඩක් නැහැ කියලා. ඒ තරම්ම මැරෙන කෙනා ආපහු තැනක උපදිනවා. එහෙනම් අපේ කෙනා සම්මුති වශයෙන් මෙතන මැරිලා. අපි අඬනවා වැළපෙනවා මෙයා මැරිච්ච නිසා. නමුත් තව කොහෙද පහළ වෙලා මේ වෙනකොට සිත් කෝටි ගණන් පහළ කරලත් ඉවරයි.
හරි අවබෝධයක් නැති හින්දා අපි මේ කය දිහා බලාගෙන අඬනවා වැළපෙනවා. මනාව බුද්ධ ආගම අවබෝධ වෙලා තිබුණා නම් මරුණ කෙනෙක් දැකලා කවදාවත් අඬන්න හිතෙන්නේ කොහොමවත්. ඊළඟට පින්නතුනි මෙතන ක්ෂණයක් පාසා අපි මැරෙමින් තමයි පවතින්නේ. ඒ කාරණාව අපි සඳහන් කළා. දැන් මෙතනත් බණ අහන්න ඇවිල්ලා වාඩි වෙච්ච අය නෙමෙයි මේ ඉන්නේ. ගෙදරින් ආපු අය නෙමෙයි මේ ඉන්නේ. නමුත් එක දිගටම මේක එතනම මැරෙනවා එතනම උපදිනවා නිසා අපිට පේන්නේ අපි එක දිගටම ඉන්නවා වගේ. එතකොට මේ අපට දැනෙන සියලුම අරමුණු සැප දුක මේවා වෙනස් වෙන්න පුළුවන්. ඒ අර මරණයත් එක්ක ඒ දේවල් මැරලා යනවා. ඒ නිසා තමන්ට රෝගයක් වැළඳුන වෙලාවට අපි හිතන්න ඕනේ මේ රෝගයත් මට හැදිලා තියෙන්නේ මේ මට විතරක් නෙමෙයි හැදින්නේ. රෝගයක් මට හැදිලා තියෙන්නේ මේක මට විතරක් හැදෙනව නෙමෙයි මේ හැදිලා තියෙන ලෙඩේ. මේ පොදු ධර්මතාවයක් අපි සංසාරේ නොඑක් පාප කර්ම කරලා තියෙනවා. මට රෝගයක් හැදිලා තියෙනවා. සංසාරේ පොදු ධර්මතාවයක්. මොකක් නිසාද මේ රෝගී හැදෙන්න ඇත්තේ? පෙර කරපු පාප කර්මයක් එක්ක. ඒවා කාලෙන් කාලෙට ඵල දෙනවා. පෙර කරපු පව් කාලෙන් කාලෙට ඵල දෙනවා. යම් වෙලාවක කාල පයෝග ගති උපදී විපත්ති කියන කාරණාවකින් මේ යම් හේතුවකින් යම් ප්‍රත්‍යයකින් මේ රෝගේ හැදිලා තියෙනවා. බලන්න ධර්මයේ හරියට දැනගත්තාම අපිට කොච්චර ලේසිද කියලා. අපි කියමු අපිට පිළිකාවක් හැදිලා. මේ පිළිකාව මට හැදෙන්න ඇත්තේ පෙර කරපු කර්ම විපාකයක්. එතකොට ඒ පෙර භවයක රැස් කරපු අකුසල කර්මයේ විපාක දීලා තියෙනවා. ඒක විපාක දුන්නේ මේ භවයේ. මේකට හඬලා, වැළපිලා, ශෝක කරලා, පශ්චත්තාපයට පත් වෙලා, කල්පනා කරලා දුර්වල වෙලා යනවට වඩා මමම පෙර රැස් කරගත්ත දෙයක් මට විපාක දීලා තියෙනවා. නමුත් මේ වාගේ විපාක දෙන්න ආය සංසාරي කර්ම රැස් කරන්නේ නැතුව ඉන්න ඕනේ කියන කාරණාවට මනාව එළඹෙන්න පුළුවන්. ආන් එහෙම හිතහම ඒ පුද්ගලයාට හරි නිදහසක් තියෙනවා. අපි වාග්යතුන් හසක සූත්‍රයක දේශනා කරන්නේ සල්ල සූත්‍රය. ධර්මය දන්නේ නැති අශෘතවත් පෘථග්ජනයට ලෙඩක් හැදුනහම උල් දෙකක් කැනෙනවා. එකක් තමයි රෝගය. එක උලක්. ඒක ඇඟට හැදිලා තියෙනවා. රෝගය නැමැති උල ඇඟේ ඇනිලා. තව උලක් ඇනිලා තියෙනවා හිතට. මටමද මෙහෙම වෙන්නේ. මම්මද ලෙඩ වෙන්නේ. ආන් එහෙම දැන් හිත වේදනාවකුත් තියෙනවා. දැන් රෝග වේදනාවක් තියෙනවා, හිතේ වේදනාවක් තියෙනවා. නමුත් මනාව ධර්ම ශ්‍රවණය කරලා සංසාරي ගැන කරුණු කාරණා දන්න කෙනා එයාට ඇඟට උලක් ඇනිලා තියෙනවා රෝගී. නමුත් හිතට උලක් ඇනෙන්නේ නැහැ. මේක තමයි සංසාරේ හැටි. වෙන කවුරුවත් කරපුවා නෙමෙයි මම කරපුවාමයි මේ විපාක දෙන්නේ කියලා හොඳට අවබෝධ කරගෙන ජීවත් වෙනවා. ඒකට උපේක්ෂාවෙන් යුක්තව මුහුණ දෙනවා. එහෙමනම් පින්නතුනි ඒ හේතුව හෝ ප්‍රත්‍ය මෙතන සඳහන් කළා නැවත ඇති වෙනවද පවතිනවද මේ රෝගය දිගින් දිගටම තියෙනවා. හේතුවයි ප්‍රත්‍යයයි නැවත නැවත ඇති වෙනවද පවතිනවද රෝගය දිගින් දිගට තියෙනවා. නැත්තම් මේ සිත ඉපදිලා මැරලා යනකොට රෝගයත් එහෙමම මැරලා යනවා. නමුත් නැවත නැවත ඇති වෙන හින්දා ඒ රෝගයත් පවතිනවා. යම් වෙලාවක මේ හේතුව වූ ප්‍රත්‍ය වෙනස් වෙනවද මේ රෝගයද වෙනස් වෙනවා. ප්‍රත්‍ය වෙනස් වෙනවා නම් රෝගයත් වෙනස් වෙනවා. මේ රෝගය හැමදාම තියෙන්නේ නැතුව යනවා එහෙම වුණොත්. රෝගය හටගන්න හේතු වුණ ප්‍රත්‍ය ප්‍රතිකාර කරලා අපි සමහරලාට හේතු වුණ ප්‍රත්‍ය වෙනස් කරනවා. එතකොට කියනවා
දැන් සනීපයි කියලා. නැවත නැවත ටික කාලයක් තියෙන්නත් පුළුවන්, ඊට උත්සන්න වෙන්නත් පුළුවන් රෝග තත්ත්වය. ඒ සියල්ලම අතීත හේතුයේ ප්‍රතිඵලයයි කියන කාරණාව මනාව දැනගන්න ඕනේ. විවිධ කර්ම රැස් කරලා තියෙන නිසා හේතුව වෙනස් වුනහම ඵලයත් වෙනස් වෙනවා. හේතුඵල ධමයක් මත පවතින නිසා හේතුව වෙනස් වෙන හැම මොහොතකම ඵලය වෙනස් වෙනවා. අන්න එහෙම යම් කෙනෙක් මතක් කරලා බලනවා නම් මුලින් සඳහන් කළා වගේ මේ පිළිබඳව ඇතිවෙන දුක කනගාටුව ජය ගන්න ඔහුට හරිම පහසුයි. මේ සල්ල සූත්‍රයේ තියෙන කොටසත් අපි පැහැදිලි කළා. ඊළඟට මෙතන සඳහන් කළා ගුණවත් ආර්ය ශ්‍රාවකයට කවදාවත් අසනීප වුණාම ඒ පිළිබඳව දුකක් නම් දැනෙන්නේ නැහැ කියලා. ආර්ය ශ්‍රාවකයන්ට කොහොමවත් දුකක් දැනෙන්නේ නැහැ. හේතුව තමයි ආර්ය නුනත් මනාව ධර්මයේ දන්නවා නම් එයා දුකක් ලබන්නේත් නැහැ. ඇයි? සසර පිළිබඳව මනා දැනුමක් සහ මනා අවබෝධයක් තියෙන හින්දා. අපි විසින්ම රැස් කරගත්ත දේවල් අපිටම විපාක දෙන නිසා. නමුත් සඳහන් කළා තමන්ට යම් දුකක් ඇති වෙනවා නම් තමන්ට හිතා ගන්න පුළුවන් නම් තමන් ශ්‍රුතවත්ද අශ්‍රුතවත්ද කියලා. අපිට අපි ගැන මැනගන්න තියෙන වෙලාවක්. යම් ලෙඩක් දුකක් කරදරයක් වෙච්ච වෙලාවේ මට දුකක් දැනෙනවා නම් ඇත්තටම මම තාම එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල හරියටම හික්මිලා නැහැ. දුකක් දැනෙනවා නම් ඒ හැම දෙයක්ම උපේක්ෂාවෙන් ඉවසන්න පුළුවන් නම් ඔහු මනාව ධර්මයේ තුල හික්මිච්ච කෙනෙක් කියලා කියන්න පුළුවන්කම තියෙනවා. මනාව ධර්මයේ දැක්ක කෙනෙක් එයා හැම දෙයක්ම උපේක්ෂාවෙන්ම බලනවා. ඊළඟට පින්නතුනි මේ කාරණාව විශේෂයෙන් විස්තර කරනවා මේ ජවන හංස කියන ජාතක කතාවේ. මොන කාරණාවද ජවන හංස ජාතකයේ විශේෂයෙන් විස්තර කරන්නේ මේ සත්වයාගේ උපත සහ මරණය මොන තරම් වේගෙන් සිද්ධ වෙනවද කියන කාරණාව. ඒ වගේම සංයුත්ත නිකායේ නිදාන වර්ගයේන දල්හ දනුග්‍රහ සූත්‍රයේ විස්තර කරනවා. දල්හ දනුග්‍රහ සූත්‍රයට සම්බන්ධයි ජාතක පාළියේ තියෙන ජවන හංස කියන ජාතකය. මේ ජවන හංස ජාතකය පිළිබඳව කරුණු බොහෝ දෙනා අහලා තියෙන්න පුළුවන්. අපේ මහ බෝසතාණන් වහන්සේ බෝධිසත්ව ධර්ම සම්පූර්ණ කරන කාලේ චිත්‍රකූට පර්වතයේ හංසයෝ 96000කට රජු වෙලා උපදිනවා. එක දවසක් තමන්ගේ පිරිසත් එක්ක විලට ගිහිල්ලා කෑම කාලා එනවා. හංස රජුරුව ප්‍රධාන කරගෙන 96000ක් හංසයෝ අහසේ පියාඹල යනවා. බරණස් රජුරුව මේක දැක්කා. බරණස් රජුරුවන්ට හිතෙනවා මේ හංසයන්ටත් මම වගේම රජෙක් ඇති. මේ රටේ ජනතාවට මම රජුරුව. ඒ වගේ මේ හංසයන්ටත් මම වගේම රජෙක් ඇති. ඒ රජුරුවන්ට උපහාර දක්වන්න ඕනේ. සුවඳ මල් ගෙනල්ලා රාජාංගණේ තියලා මේ පංචතූර්ය වාදනය කළා. පංචතූර්ය නාද වාදනය කළා. ඒ හංස රජුරන්ට ඇහෙන්න නැත්නම් බලන්නේ නේ මේ පැත්තේ. හංස රජුරුව තමන්ගේ පිරිසගෙන් ඇහුවා මේ රජුරුව මොකද්ද කරන්න හදන්නේ? ඔබ වහන්සේත් එක්ක මිත්‍රකමක් ගොඩනගා ගන්නයි හදන්නේ. හංස රජුරුව ගිහිල්ලා පස්සේ දවසක ඊටාම පිරිසිදු පැන් සහ සුවඳ සුණු අරගෙන ඇවිල්ලා රජුරුව විවේකීව තමන්ගේ උයනේ ඉන්න වෙලාවක ඒ පැන් වලින් රජුරුව නාවලා ඇඟට පැන් ඉහලා අර සුවඳ සුණු ඉහලා තමන්ගේ මිත්‍ර බව සනිටුහන් කරලා ගියා. මේ හංස රජුරවන්ට හිටියා මල්ලිලා දෙන්නේ සහෝදරයෝ දෙන්නේ. ජවන හංසයෝ කියලා කියන්නේ අති වේගයෙන් ඉගිලෙන්න පුළුවන්. මේ දෙන්න දවසක් ඇහුවා සහෝදරයන්නි
සූර්යයා එක්ක තනියම දුවන්න කැමතියි කියලා. ඒ වෙලාවේ සඳහන් කළා සූර්යයත් එක්ක තනියම ගිල්ලෙන්න යන්න එපා. දුවන්න යන්න එපා. ඒ වැඩේ වෙන්නේ ඒක කරන්න බෑ. සූර්යයා ඊටාම වේගවත්. සූර්යයා ඊටාම වේගවත් නිසා ඔබලට කරදරයට තමයි පත් වෙන්න සිද්ධ වෙන්නේ. ඉතින් එහෙම කීවට මේ දෙන්න ඒ කාරණා වැඩි ඇහුම්කන් දෙන්නේ නැහැ. මේ දෙන දවසක් කල්පනා කළා හංස රජුරවන්ට නොකියම අපි සූර්යයත් එක්ක තරඟයට දුවමු. උදේ පාන්දරම නැගිටලා හංස රජුරවන්ට කලින් එතෙන්ට ගියා. රජුරු නැගිටලා බලහම මේ දෙන්න නැහැ. දන්නව අනිවාර්යෙන් යන්න ඇති කියලා. ගිහිල්ලා බලහම ඉන්නවා හිරු නැගෙන තැන. සූර්යයා නැගෙනවත් එක්කම මේ දෙන්න ගිලෙන්න ගත්තා. උදේ ආහාර ගන්න වෙලාව වගේ කිට්ටු වෙනකොට බාලමල්ලි කෑ ගහලා කිව්වා අනේ සහෝදරයා මම බේරගන්න. පියාපත් මුලින් ගින්දර මතුවෙනවා වගේ දැනෙනවා. එයා ගෙනහිල්ලා තියලාව චිත්‍රකූට පර්වතේ. සාමාන්‍යයෙන් උදේවරුේ මැද විතර වෙනකොට අනික් එක්කෙනාට හරි අමාරුයි. එයත් ගෙනහිල්ලා තියලා හංස රජුරු කල්පනා කළා අද බලන්න ඕනේ මගේ වේගය කොහොමද කියලා. හංස රජුරු ගියා ඉර පායපු තැනට. දැන් සූර්යයා ගිහිල්ලා මත්දහනේ දක්වාම. හංස රජුරු ඉර පායපු තැනින් පටන් අරගෙන වේගෙන් ඇවිල්ලා ඉර පහු කරලා ගියා. ඒ කියන්නේ සූර්යයට වඩා හරි වේගවත්. දෙවනි තුන්වෙනි පාරත් හිරු පහු කරලා ගියා. කල්පනා කළා වැඩක් නෑ මේ වෑයම. සූර්යයට මගෙත් එක්ක යන්න බෑ. නමුත් මගේ වේගය අද මමත් පරීක්ෂා කළේ අද මේ වේගයෙන් මං ලබන ප්‍රයෝජනය මොකක්ද? කල්පනා කළා මගේ යාළුවා බර්ණස් රජුරුව බය කරලා බණක් කියන්න ඕනේ කියලා. මේ බෝසතාණන් වහන්සේ හිතන්නේ. සඳහන් කරනවා මුළු සක්වල වටේ රවුමක් ගියා කියලා. ඒ තරම්ම වේගවත්. කෙමෙන් තමන්ගේ රවුම කෙටි කරලා දැන් මුළු ජම්බුද්වීපේ වටේට යනවා. ඒකත් කෙටි කරගෙන ඇවිල්ලා 12 යොදුනක් දිග 12 යොදුනක් පළල බරණස් රාජ්‍යයට ඉහළින් මේ හංසයයි ගිල්ලෙනවා බරණස් රාජ්‍ය කරුවලයි. ඇයි ඊර පායලා තියෙන වෙලාවයි කරුවල 12 යොදුන් බරණස් රාජ්‍ය උඩ මේ හංසයා වියනක් බැඳා වගේ. ඒ තරම් විශාලද නැහැ. බරණස් රාජ්‍ය වටේට රවුමක් ගිහිල්ලා එනවා හිරු රැස් වලට පොළොවට පතිත වෙන්න දෙන්නේ නැහැ. අපිට ඒ වේගය තේරෙන්නෙත් නැහැ. මේ හංසයා ආලෝකයට වඩා වේගවත් කියලායි කියලා තියෙන්නේ. අද ලෝකේ තියෙන වේගවත්ම දේ ආලෝකයනේ. මේ හංසයා ආලෝකයටත් වඩා වේගවත්. පස්සේ රජුරු ගාවට යනවා. රජුරු ඉතින් බොහෝම ආගන්තුක සත්කාර ඉතාමත්ම ඉහලින් කරලා කරුණු කාරණා කතා කරනකොට හිරුත් එක තරඟට දුවලා ආවා. බරණස් රාජ්‍ය මොහොතකට කලින් කරුවල කලේ මමයි කියලා කිව්වා. රජුරු ඒ වෙලාවේ කිව්වා යාළුවේ උඹේ වේගේ මට පෙන්වන්න බෑද කියලා. මහරජා වැඩක් නැහැ. ඒක පේන්නේ නැහැ පෙන්නුවට. ඉතින් රජුරුවගෙන් බේරෙන්න බෑ එහෙම කිව්වට. වේගේ පෙන්වන්නම ඕනේ. ඊට පස්සේ කිව්වා එහෙනම් ගල් ටැඹක් ගෙනල්ලා රාජාංගනේ හිටවලා අති දක්ෂ දනුද්දරයෝ 4 දිනක් ගල් ටැඹේ 4 පැත්තේ හිටවලා අක්කන වේදී දනුද්දරයෝ අකුන් වෙලියෙන් විදින්න දක්ෂයි. මේ 4 දෙනාට කියන්නේ තමන්ගේ උපරිම ශක්තිය යොදලා 4 පැත්තට ඊතල 4ක් මුදා හරින්න කියලා. මම එක ඊතලයක්වත් බිම වැටෙන්න දෙන්නේ නැතුව ගේනවා කිව්වා. රජුරුව එහෙම කළා. දනුද්දරයෝ 4 දෙනත් එතන රැස් කළා. එකම පාරට ඊතල 4 විදින්න කිව්වා. 4 පැත්තට. හංසයා ගෙජ්ජියක් ඇඟේ බැඳගෙන එතන ඉන්නවා. මොකද ඉගිලෙන වේගේ රජුරුවන්ට පේන්නේ නැහැ. නමුත් හඬ ඇහෙනවා. පළවෙනි ඊතලේ ගියා. ඊතල 4 මේකට තමයි විදින්නේ. පළවෙනි දුනුවායාගේ ඊතලයේ පිටිපස්සෙන් ගියා. ඒක අරගත්ත බිම වැටෙන්න කලින් ගෙනල්ලා එයාගේ පය පාමුල තිබ්බා.
දැන් මෙයත් එක්කම තමයි අනික් 4 දෙනාම විද්දි. මේ ඊතලයේ ගෙනල්ලා පය පාමුල තියලා දෙවෙනි ඊතලයේ පස්සෙන් යනවා. ඒකත් ගෙනල්ලා පය පාමුලින් තියලා තුන්වෙනි එක පස්සෙන් යනවා වැටෙන්න ඉස්සෙල්ලා ගන්නවා. ඒකත් ගෙනල්ලා පය පාමුල තියලා හතරවෙනි ඊතලයේ පස්සෙන් ගිහිල්ලා වැටෙන්න ඉස්සෙල්ලා අහුලගෙන එනවා. ආපහු ඔය උදාහරණේ හිතන්න ඕනේ මෙයා මොන තරම් වේගවත් ඇද්ද කියලා. ඊතල හතරම 4 දෙනා ළඟ තියලා මෙයා කණුව උඩ ඉන්නවා. රජුරවන්ට මේක දැකලා පුදුමයි. රජුරවන්ට මේ වෙලාවේ සඳහන් කළා මහරජය මේ ඊතල අරගෙන එන්න ගියේ මගේ උත්කෘෂ්ඨ වේගයෙන් නෙමෙයි කියලා. මගේ උපරිම වේගය නෙමෙයි ඒක. මගේ මධ්‍යම වේගයත් නෙමෙයි ඒක. ඕක තමයි මහරජය මම යන මගේ සාමාන්‍ය ගමන. සාමාන්‍ය ගමන වේගයයි මේ පෙන්නලා තියෙන්නේ. රජුරු ඇහුවා මහරජය එතකොට අපි උත්කෘෂ්ඨ වේගය කොහොමද? හංස රජුරු සඳහන් කළා මහරජතුමනි මගේ උත්කෘෂ්ඨ වේගය ඔබට තේරෙන්නේ නැහැ. රජුරු ඇහුවා හංස රජුරුනි ඔබේ උත්කෘෂ්ඨ වේගයට වඩා වේගවත් දේවල් ලෝකේ තියෙනවද කියලා. මොනව අහනවද මහරජය? මගේ උත්කෘෂ්ඨ වේගය මොකද්ද? ඒකට වඩා 100 ගණන් වැඩියෙන් වේගවත් දෙයක් ලෝකේ තියෙනවා. මගේ උත්කෘෂ්ඨ වේගයට වඩා 100ක් ගුණයකට වඩා වැඩියෙන් වේගෙන් යන දෙයක් මේ ලෝකේ තියෙනවා. රජුරු කල්පනා කළා ඒක මොකද්ද කියලා. රජුරවන්ට තේරෙන්නේ නැති හින්දා ඇහුවා ඒ මොකද්ද කියලා. සඳහන් කළා මහරජය මගේ උත්කෘෂ්ඨ වේගයට වඩා බොහොම වේගෙන් ඉපදුන සත්වයා ළඟට මරණය එනවා කියලා. ආන් ඒ වෙලාවේ බරණස් රජුරවන්ට සිහි නැතුව වැටුණා. ඒ තරම් මරණේ වේගවත්ද කියලා. රාජපුරුෂෝ මූණට පැන් ඉහලා රජුරු නැවත අවදි කළා. අවදි කරාම ඇහුවා හංස රජුරුවනි ඒ තරම් වේගෙන් මරණය අපි හොයාගෙන එනවනම් සතුටින් බය නැතුව මරණයට මුහුණ දෙන ක්‍රමයකුත් ලෝකේ තියෙනවද කියලා. සඳහන් කළා එයි නැත්තේ මහරජා. එහෙම ක්‍රමයකුත් ලෝකේ තියෙනවා. කොහොමද මොකක්ද කියලා ඇහුවා. මහරජා දස අකුසල් වලින් වළකින්න. එතකොට මොනවද දස අකුසල්? කයින් කරන වැරදි 3යි, හිතින් කරන වැරදි 3යි, වචනෙන් කරන වැරදි 4යි. මේ දස අකුසලයෙන් වළකින්න. දස දාන වස්තුව සම්පූර්ණ කරන්න. දස අකුසලයෙන් වැළකීලා දස දාන වස්තුව සම්පූර්ණ කරගන්න. ඉතින් මේ යම් ප්‍රමාණයයි දස අකුසලයෙන් වළකින්න කියහම තිසරණ සහිතව පන්සිල් වල ඉඳලා කතා කරන්න ඕනේ. යමෙක් ආන් ඒ දේවල් පූර්ණේ කරගත්තා නම් ඔහු මැරෙන්න බය නැති කෙනෙක්. කොයි තරම් වේගෙන් මාරයා ආවත් ඔහු බය නැහැ. මොකද තමන් නිවන් දකින්නේ කවද්ද? ඒ නිවන් දකින්න තුරුම සංසාරය ගැන මනාව සැලසුමක් කරලා තියෙන්නේ. එතකොට තමයි තේරෙන්නේ මේ ජීවිතේ කොච්චර වටිනවද කියලා. කවදා නිවන් දැක්කත් කමක් නැහැ. ඒ නිවන් දකින්න තාක්කල් උපදින්නේ කොහෙද කියන කාරණාව සැලසුම් කරනවා. සතර පාය නම් මම යන්නෙම නැහැ කියන කාරණාව අවශ්‍ය නම් සැලසුම් කරගන්න පුළුවන්. ඊළඟට නිවන් දකින්න තුරු මට ලැබෙන්න ඕනේ කෑම බීම කොහොමද? ඇඳුම් පැළඳුම් කොහොමද? යාන වාහන කොහොමද? ගෙවල් දොරවල් කොහොමද? දුවදරුවෝ කොහොමද? ස්වාමි භාර්යාව කොහොමද? මේ දේවල් පවා මනාව සැලසුම් කරන්න පුළුවන් මේ ජීවිතයේ ඇතුලේ. ඒ තරම් වටින ජීවිතයක් ලැබිලා තියෙන්නේ. හැබැයි එහි පිල්ලම් ගහන මාත්‍රයට අහිමි වෙන්නත් පුළුවන්. ඒ හින්දා වටිනා මනුස්ස ජීවිතය තුළ බොහෝ කුසල් රැස් කරගත්තාම මරණය එනවා කියලා කීවත් කඳුළු වෙන්නේ නැහැ. මැරෙන මිනිහට දුකකුත් නැහැ. මැරුණ මිනිහා දිහා බලන අයට දුකකුත් නැහැ කාරණා හරියට දැනගත්තාම. පින්තුනි ධර්ම දේශනාවට තියෙන කාලයත් නිමා වෙලා තියෙන නිසා මරණ සතිය කියන මාතෘකාව යටතේ කරන
27 වෙනි ධර්ම දේශනාවයි නිමා කරන්නේ. කන පරිත්තේම සාකච්ඡා කරපු නිසා ජීවිතයයි මරණයයි අතර ලොකු වෙනසක් නැහැ කියන එක මේ ජවනහංස ජාතකයනුත් අපි මේ කරුණ දක්වන්න යෙදුනේ. ඒ තරම් වේගෙන් මරණය අපි ළඟට එනවා. කරගත යුත්තේ මොනවද කියන කාරණාව හොඳ සිහියෙන් අපි අවබෝධ කරලා තියෙන්න ඕනේ. එහෙමනම් මේ උතුම් ධර්ම දේශනාව ලෝකයට දානය කරන්න අද දායකත්වයේ දරූ සත්පුරුෂ පින්වත් පිරිස බොරලැස්ගමුවේ පදිංචි තලතා රුබේරු මෑණියන් ප්‍රමුඛව පිනට දහමට කැමති ඇගේ හිත මිත්‍රාදීන් විසින් මේ සියල්ලන්ගේම නමින් මිය පරලොව ගොස් පින් බලාපොරොත්තුව සිටින සියල්ලන්ටම පින් අනුමෝදන් කිරීම පිණිසත් මෙම ධර්ම දේශනාව පවත්වන ස්වාමින් වහන්සේට නිරෝගී සුව සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත් ඊට අමතරව අපවත් මේ වදාළ සියලුම මහා සංඝරත්නයට පින් අනුමෝදන් කිරීම සහ විශේෂයෙන් මෙවැනි පින්කම් දහම් කිරීමට සලසා දුන් පරම පූජනීය දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් සුව ලබන්නට ප්‍රාර්ථනා කිරීමත් මෙම ධර්ම දේශනය බාරගෙන කටයුතු පිළියෙල කරමින් සිටි තලතා රුබේරු මහත්මියට හදිසියේ ශල්‍ය කර්මයකට භාජනය වන්නට සිදුවෙන නිසා එතුමියට මේ පින් බලයෙන් ඊ타ම ඉක්මනින් නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ ලබන්ට මේ කුසල ධර්මයන් හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා. එහෙමනම් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රේ ආශිර්වාදයෙන් නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ ලැබේවා. තලතා රුබේරු මෑණියන්ටත් විශේෂයෙන් නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ සඳහාත් ප්‍රතිකාර කටයුතු ඉක්මනින් පහසු ආකාරයෙන් සිදු කරගන්න රත්නත්‍රේ ආශිර්වාදයෙන් ශක්තිය ලැබේවා කියලා අපි ආශිර්වාද කරමින් අපි සියලු දෙනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ